समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भिक्खु सीवति कं गन्त्वा अद्दसं इत्थि मुज्झितं अपविद्धं सुसानस्मिं खज्जन्तिं किमिहि पुटं यं हि एके जिगुच्छन्ति मतं दिस्वान पापकं कामरागो पातुरहो अंधोव वसति अहुं उरं उदन पाकम्हा तम्हाठाना अपक्कमिं सतिमा संपजानोहं एकमन्तं उपाविसिं ततो मे मनसिकारो योनिसो उदपज्जतः आदीनवो पातुरहो निब्बिदा समतिष्ठतं ततो चित्तं विमुच्चिमे पस्स धम्म सुधम्मतं तिस्सो विज्जा अनुपत्ता कतं बुद्धस्स शासनन्ति। श्रद्धावंत कारुणिक पिंगतुनि जयमग रूपवाहिनियों ඔස්සේ විකාශනය කරන තථාගත ධර්ම දේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ වෙලාවට අදාළව අපට ලැබිලා තියෙන්නේ තේරී ගාථා ආශ්‍රය කරගෙන ඔබට යම් කිසි පැහැදිලි කිරීමක් කරන්නටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප තුල තිබිය යුතු වටිනාම ගුණාංගයක් තමයි වීරය කියලා කියන්නේ. ඕනෑම අරමුණකට යන්න අපිට වීරිය තියෙන්න ඕන. උත්සාහය තියෙන්න ඕන. උත්සාහයක් නැතුව මහන්සි වීමක් නැතුව වීරයක් නැතුව අපට කවමදාකවත් අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වීරිය උපදවාගෙන කටයුතු කරන හැටියට අනුදැන වදාලා. මේ වීරිය බොජ්ජංගයක් හැටියට දේශනා කළා. ධර්මාවබෝධය පිණිස හේතු වන අංගයක්. බොජ්ජංග සූත්‍රවල ඔයත් අහලා තියෙනවා විරිය සම්බොජ්ජංගය කියලා. එතකොට මෙන්න මේ නිවන පිණිස සිදු කරන වීරයේදී
අපි කොහොමද වීර්ය පවත්වාගත යුත්තේ කියන එකත් තථාගත බුදුහාමුදුරුව අපට පැහැදිලි කරලා දුන්නා. මේක ආධ්‍යාත්මික ගමනට විතරක් නෙවෙයි. එදිනෙදා තමන්ගේ ජීවිත ගමනටත් අතිශයින් වැදගත් වන කාරණාවක්. මොකද අපි හැම කෙනෙකුටම විවිධ බලාපොරොත්තු තියෙනවා. විවිධ ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක වෙතට යනකොට අපි වීර්ය ගෙන යා යුත්තේ කෙසේද කියන එක පිළිබඳව හඳුනා ගන්න වෙනවා. එයට බුදුහාමුදුරන්ගේ දේශනාව මහ වටින ශක්තියක් සපයනවා. බුද්ධ දේශනාවේ අන්තර්ගත වෙනවා ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා වීර්යයේ අවස්ථා තුනක්. නිතර ධර්මයේ ශ්‍රවණය කරන උදවිය හැටියට මේ ඇත්තෝ අහලා තියෙනවා. ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ යම්කිසි ඉලක්කයක් වෙතට යන්න තමන් ආරම්භ කරන වීර්යය. මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට බණපොත පරිශීලනය කරනකොට ඔබේ හිතට ඇති වෙනවා මේ නිවන සලසා ගන්න තියනවා නම් කියලා හැඟීමක්. අන්න ඒ හැඟීම තමන්ගේ හිත තුළ ජනිත වුණාට පස්සේ ඒ නිවන සලසා ගැනීම සඳහා ඔබ යම්කිසි වීර්යයක් ආරම්භ කරනවා. අන්නේ ආරම්භ කිරීම, ඒ ආරම්භක ස්වභාවයට කියනවා ආරම්භක ධාතු වීර්ය කියලා. හැබැයි පින්වත්නි, අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඉලක්කයක් වෙතට යන්න අපි වීර්යයක් ආරම්භ කළාට ඒ හැම වීර්යයකම යම්කිසි අවස්ථාවක උදාසීන වීම මතුවෙන්න පුළුවන්. කම්මැලි වීම, උදාසීන වීම, අලස වීම ඇති වෙන්න පුළුවන්. අන්න ඒ විදියට උදාසීන ගති ලක්ෂණ මතුවනොතින්, අලස ගති ලක්ෂණ මතුවනොතින්, වීර්ය අඩපණ වුණොතින් ඒ කෙනාට ඉලක්කය ජය ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට සිද්ධ වෙන්නේ වීර්ය ආරම්භ කළාට ආරම්භන ලද වීර්ය වැඩි දියුණු කරගෙන යන්න ඉගෙනගෙන නැහැ. එතකොට වීර්ය ආරම්භ කරනවා, ආරම්භ කරපු වීර්ය උදාසීන වෙනකොට වැටෙනවා, වැටුණට පස්සේ ආයෙත් හිතට ශක්තියක් ඇති වෙනකොට ආයෙත් ආරම්භ කරනවා. හැමදාම ආරම්භක ස්වභාවයේ තමයි, මූලික ස්වභාවයේ තමයි අපිට වාසය කරන්න වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව අපට පෙන්නවා ආරම්භ ධාතු වීර්යෙන් ආරම්භ කරලා යන අතරේ උදාසීන ගති ලක්ෂණ මතුවෙන විට ඒ මතුවෙන උදාසීන ගති නැති කර ගැනීම සඳහා චින්තාවලිය ගොඩනගන්න. ඒ චින්තාවලිය ගොඩනගාගෙන ඒ පිළිබඳව හොඳ හැටියට මෙනෙහි කරලා කල්පනා කරලා ආවට වඩා වේගය වැඩි, ආවට වඩා ශක්තිය වැඩි වීරයක් ඇති කරගන්නට ඕන. ආන්න ඒ වීරයට කියනවා නික්කම ධාතු වීරය කියලා. නික්කම ධාතු වීරයේ ශක්තිය ආරම්භක ධාතු වීරයේ ශක්තියට වඩා ඉහළයි. ඒ නික්කම ධාතු වීරයේ ශක්තියෙන්, වේගයෙන් අපිට බොහෝ දුරකට යන්න පුළුවන්. හැබැයි ඒ ගමනත් නික්කම ධාතු වීරයත් යම් කිසි තැනක අඩපණ වෙන්න පුළුවන්. ඒ අඩපණ වෙනකොට, උදාසීන වෙනකොට ඒ මොහොතෙදිත් අපි අඩපණ වෙන්න ඉඩ නොදී, උදාසීන වෙලා යන්න ඉඩ නොදී, එතනිනුත් නැගිටින්න ඊට වඩා වේගවත් වෙන්න, ඊට වඩා ශක්තිමත් වෙන්න චින්තාවලියක් ගොඩනගා ගත යුතුයි. අන්නේ චින්තාවලිය ගොඩනගනවා නම් නික්කම ධාතු වීරයට වඩා ශක්තිමත් වීරයක් ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගන්න වීරය පරක්කම ධාතු වීරයයි.
පරක්කම ධාතු වීරියේ තියෙන වටිනකම එය බොහොම ශක්තිමත් වීරයක්. ඒක බොහොම වේගවත් වීරයක්. ඒ පරක්කම ධාතු වීරයෙන් නියත වශයෙන්ම තමන් බලාපොරොත්තු වෙච්ච ඉලක්කය ස්පර්ශ කරන්න, ඉලක්කය ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යම්කිසි ඉලක්කයක් හදාගෙන අපි ඒ ඉලක්කය වෙතට යන්න වීරය ආරම්භ කරනවා. ආරම්භ කරපු මට්ටමේ ගිහිල්ලා ටික වෙලාවක් ටික කාලයක් යනකොට උදාසීන වෙනවා. උදාසීන වෙන්න දෙන්නේ නැතුව චින්තාවලියක් තියෙනවා. ඒ චින්තාවලිය ගොඩනගා ගත්තාම ආවට වඩා වේගය වැඩි වෙනවා. ආවට වඩා වේගවත් ඒ වීරයට කියනවා නික්කම ධාතු වීරය කියලා. නික්කම ධාතු වීරේනොත් ගමන යනකොට නැවත උදාසීන වෙන්න පුළුවන්. ඒ උදාසීන ගති ලක්ෂණ මතුවෙනකොට නැවත වතාවක් අපි චින්තාවලිය ගොඩනගා ගන්න ඕන. ඒ චින්තාවලිය ගොඩනගාගෙන නික්කම ධාතු වීරයටත් වඩා ශක්තිමත් පරක්කම ධාතු වීරයට වෙන් වෙන්න ඕන, යොමු වෙන්න ඕන. පරක්කම ධාතු වීරෙන් අපට අරමුණ ඉලක්කය ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආරම්භ ධාතු වීරය, නික්කම ධාතු වීරය, පරක්කම ධාතු වීරය කියලා කියන්නේ උදාහරණයකින් ගත්තොත් වාහනයක් පදවගෙන යනකොට ගියර් මාරු කරනවා වගේ. වාහනයක් පදවගෙන යනකොට අපි දන්නවා වේගයෙන් වේගයට ගියර් මාරු කරන්න ඕන. පළවෙනි ගියරකින් යන්න පුළුවන් වේගයක් තියෙනවා. ඊට වඩා වේගවත් ඔබට යන්න ඕන නම් ගියර් එක මාරු කරන්න ඕන. ඒ යන වේගයටත් වඩා තවත් වේගය වැඩි කරන්න ඕන නම් තවත් ගියර් එකක් මාරු කරන්න ඕන. අන්න ඒ වගේ තමයි ඉලක්කයක් හදාගත්තාම ඒ ඉලක්කය වෙතට යන්න එක විදිහේ ගියර් එකකින් බෑ. ගියර් මාරු වෙන්න ඕන. එතකොට ආරම්භ ධාතු වීරෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ දුර ගියාට පස්සේ නික්කම ධාතු වීරයට එන්න ඕන. නික්කම ධාතු වීරයේ ගියාම ඒකෙත් යන්න පුළුවන් දුරක් තියෙනවා. පරක්කම ධාතු වීරයට යොමු වෙන්න ඕන. ඔන්න ඔය ආරම්භ ධාතු වීරයෙන් නික්කම ධාතු වීරයට ශක්තිමත් වෙන්න අපි කිව්වනේ චින්තාවලියක් ගොඩනගන්න ඕන කියලා. ඒ කියන්නේ සිතිවිලි ධාරාවක්. මෙනෙහි කිරීම ධාරාවක්. ඒ මෙනෙහි කිරීම ධාරාව හැටියට වීරය ශක්තිමත් කරන අංග, වීරය ගොඩනගන අංග අපේ බුදුහාමුදුරු අපට දේශනා කළා. ඒ වගේම ඒ අවස්ථාවලදී උදාසීන වෙනකොට ඒ උදාසීන වන අවස්ථාවලදී නැගිටින්න ඕන කරන ක්‍රමවේදය බුදුහාමුදුර අපට දේශනා කළා. දැන් ඔය මේ කාරණාවම තමයි පාසල් යන ළමයින්ටත් පොදු. බලන්න අලුතෙන් පන්තියකට ගියාට පස්සේ අවුරුද්දේ මුල් කාල සීමාව තුල ලියන පොත්වල ළමයින්ගේ ලියන පිළිවෙල, මැදදි ලියන පිළිවෙල, අවුරුද්ද අන්තිමේදී ලියන පිළිවෙල. පොත අරගෙන සම්පූර්ණයෙන්ම අවුරුද්ද මැදදි පෙරළුවොත් මුල් දින කිහිපය තුල බොහොම ලස්සනට සටහන් පොතේ සටහන් කරලා තියෙනවා. පාට පාට පෑන් වලින් ඉරි ගහලා බොහොම පිළිවෙලයි, බොහොම හොඳයි. මැදට යනකොට සමහරුන්ගේ අසාර්ථකයි. අග අන්තිමයි. තව සමහර අයගේ පොත් ගත්තාම මුල හරිම ලස්සනයි. මැදත් ලස්සනයි. අග අන්තිමයි. තව සමහර අයගේ පොත් ගත්තාම මුලත් ලස්සනයි. මැදත් මුල වගේම ලස්සනයි. සමහරකට මුලට වඩා ලස්සනයි. අග ඊටත් වඩා ලස්සනයි. මුල ඉඳලා අග දක්වාම පොත පෙරලනකොට එක හා සමානව පිළිවෙලට අන්තිම පිටුවේ තිත දක්වාම පිළිවෙලට ලියලා නම් ඒ ළමයා බොහොම ශක්තිමත් විදියට වීරය හසුරුවගෙන තියෙනවා. ඒක
දකින්න පුළුවන්. එතකොට අර උදාසීන වෙන අවස්ථාවක් එනවා. හොඳට මුලින් පාඩම් කරලා සටහන හොඳට ලියලා යම්කිසි අවස්ථාවකදී උදාසීන වෙනවා. අන්නේ උදාසීන වෙන වෙලාවේදී දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා. ගුරුවරුන්ගේ වගකීමක් තියෙනවා. දරුවාගේ වැටුණු හිත ගොඩ නගන්න. ඒ වෙලාවේදී තමයි කරන්න ඕන. උදාසීන වෙච්ච සිත ශක්තිමත් කරන්න ගුරුවරු හැටියට දෙමව්පිය හැටියට ලොකු කැපකිරීමක් කරන්න ඕන. ආධ්‍යාත්මික ගමන අනුව කල්පනා කරනකොටත් එහෙම්මම තමයි. ආරම්භ කරනෝ වීරය උදාසීන වෙනකොට උදාසීන වෙලාම යන්න දෙන්නේ නැතුව එයින් නැගිටව ගන්න නම් අපි උපදෙස් ගන්න ඕන. ඒ වෙලාවල් වලදී අපි තේරුම් ගන්න ඕන මගේ හිතට මේ වෙලාවේ මොකක්ද මේ වෙන්න යන්නේ. එහෙම තේරුම් අරගෙන අපි මෙනෙහි කළ යුතු කාරණා මෙනෙහි කරනවා නම් අපිට ශක්තිමත් ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ ගොඩාක් දෙන්නෙකුට වෙච්ච දේ තමයි වෙලා තියෙන දේ තමයි පින්වත්නි වෙන මොකක්වත් නෙවෙයි. මලගෙදරකට ගියාම අනිත්‍යතාවය මෙනෙහි වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ සංසාර ගමන? නිවන සලසා ගැනීම සඳහා අපි මහන්සි ගන්න ඕන. බලන්නකො මිනිස්සු මැරෙන විදිය. මරණ ආරංචි වෙනකොට හොඳට ඉඳලා මැරිච්ච ප්‍රවෘත්ති අහනකොට අපිට හිතෙන්නේ එහෙමයි. මලගෙදරකට යනවා ගිහිල්ලා කල්පනා කරනවා මරණයේ ස්වභාවය. ඊට පස්සේ ගෙදර එනවා චිත්‍රපටි ටික ටෙලිනාට්‍ය ටික බලනකොට ගෙදර ඉන්න කට්ටියත් එක්ක විනෝද වෙනකොට ආයෙසරයක් උදාසීන වෙලා වැටෙනවා. ආරම්භය ගත්තා ටිකක් ගියා උදාසීන වුණා වැටුණා. ආයෙත් ආරම්භයක් ගන්න තව මලගයක් එනකන් ඉන්න ඕන. රෝහලක රෝගියෙක් බලන්න ගියාමත් එහෙමයි. කරදරයක් විපතක් මතුවෙනකොට තමයි Tamanට මේ කාරණා පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් යනකොට ඊට පස්සේ සැප මතුවෙනකොට Taman විඳපු දේවල් අමතක වෙලා යනවා. එහෙම වෙන්න නොදී පටන්ගත්තු වීර්ය අවසන් ප්‍රතිඵලය ලබන දක්වාම යන්න නම් අන්න අපිට වැටෙන තැනදී නැගිටින්න බුදුහාමුදුරින් ගන්නවා. වීර්ය උදාසීන වෙනකොට හිතන්න කියපු විදියක් තියෙනවා. මම මේ ධර්මානුශාසනාව මේ ධර්ම දේශනා මාලාවට ප්‍රවේශයක් ගන්නයි මම මේ කාරණා ටික කිව්වේ. ආරම්භක ධාතු වීර්යය ගෙනහිල්ල උදාසීන වෙනකොට එය පරක්කම ධාතු වීර්යයක් දක්වා ශක්තිමත් කිරීමේ කාර්යයේදී එහෙම නැත්නම් නික්කම ධාතු වීර්යය තුල ඉඳලා එය උදාසීන වෙනකොට එය පරක්කම ධාතු වීර්යය දක්වා ශක්තිමත් කිරීමේදී අර ශක්තිමත් කරන වැඩ පිළිවෙල චින්තාවලිය ගැන කතා කළොත් බුදුහාමුදුරුව අපට පෙන්නපු කාරණා කිහිපයක් තියෙනවා. අපාය භය පච්ච වෙක්කනතා ආධ්‍යාත්මික ගමන දුර්වල කරගත්තොත් දැන් එන්න මම ඉස්සර වගේ නෙවෙයි බණ අහන එක අඩු වෙලා දන් දෙන එක අඩු වෙලා සිල් රකින්න එක අඩු වෙලා වැරදි දේවල් වලට මම යොමු වෙලා ඒක තමයි මුලින්ම දැනගන්න ඕන. දැනගෙන ඉවරලා අපාය භය පච්ච වෙක්කනතා සතර අපායේ ඉපදුනොත් මට විඳින්න වෙන වේදනාව මොකක්ද කියලා මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට ආනිසංස දස්සාවිතා මම ආධ්‍යාත්මික වශයෙන් දියුණු වුණොත් මට ලැබෙන ආනිසංස මට ලැබෙන ලාභය ගැන හිතන්න කිව්වා. අර වැටෙනකොට නැගිටින්න හිතන්න ඕනේ ඒවා. ඉගෙන ගන්න එක දුර්වල වෙනකොට ඒ වෙලාවේ අම්මලා තාත්තලා කියලා දෙන්න ඕන, ගුරුවරු කියලා දෙන්න ඕන, තමනුත් හිතන්න ඕන. ඉගෙන ගත්තේ නැති වුණොත් මට මොකද වෙන්නේ? ඉගෙන ගත්තොත් මට මොනවද ලැබෙන ලාභ? ඒ අතර එක කාරණාවක් පෙන්වුවා බුදුහාමුදුරුවෝ. ගමන වීති පච්ච වෙක්කනතා. ගමන වීති පච්ච වෙක්කනතා කියලා කියන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරන්න දකින්න.
ඒකත් අපිට අර උදාසීන වෙනකොට නැගිටින්න හේතුවක්. දැන් තේර තේරී ගාථාවල අන්තර්ගත කතා වස්තුන් සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච උතුමන් වහන්සේලාගේ ඒ පැහැදිලි කිරීම අපට බෙහෙවින් උපකාරී වෙනවා. උන්වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව දැනගන්න. ඒ ගමන් මාර්ගය පිළිබඳව දැනගත්තාම මේ තේර තේරී ගාථාවල අන්තර්ගත කතා අපි පරිශීලනය කරනකොට ඒ රහතන් වහන්සේලා විසින් අපට පෙන්නලා තියෙන ධර්ම කාරණා පිළිබඳව කල්පනා කරනකොට ඒ උත්තමයන් වහන්සේලා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්ුනේ කොහොමද කියලා අහගන්නකොට අපටත් ඒ தത്വෙට පත් වෙන්න උද්‍යෝගයක් මතුවෙනවා. මේක හරියට විභාගයකින් ලංකාවේ පළවෙනිය වෙච්ච ළමයා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා මම මෙන්න මෙහෙම පාඩම් කරපු නිසා තමයි මම අද ලංකාවේ පළවෙනිය උනේ. එහෙම නැත්තම් පුංචි තැනක ඉඳලා මහන්සියෙන් දියුණු වෙච්ච ධනවත් ව්‍යාපාරිකයෙක් කියනවා මම මෙන්න මේ විදිහේ ගමනක් අනුගමනය කරලා තමයි මේ තැනට ආවේ. බලන්න ඒ වගේ ඉහළට ගියපු අයගේ කතා අහන්න කියලානේ අපිට කියන්නේ. කුමක් සඳහාද? ඒ කතා අහනකොට අපේ උද්‍යෝගය ඇති වෙනවා. විභාග සමත් වෙච්ච දරුවෙක් පිළිබඳව අහනකොට අන් දරුවන්ට මමත් මේ විදියට ගමන යන්න ඕන කියලා ශක්තියක් ඇති කර ගන්න බලනවා. හොඳට ඉහළට ගියපු ව්‍යාපාරිකයන්ගේ චරිත පිළිබඳව ජීවන තොරතුරු පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව ඔවුන් කොහොමද අභියෝගවලට මුහුණ දුන්නේ කියන එක පිළිබඳව දැනගන්නකොට ඉගෙන ගන්නකොට තමන්ටත් ඒ අභියෝග ඉදිරියේ ශක්තිමත් වෙන්න එය ලොකු හේතුවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි ඉහළට ගියපු ව්‍යාපාරිකයෝ පිළිබඳව පොත් ලියවිලා තියෙනවා. හොඳ උගත්තු පිළිබඳව පොත් ලියලා තියෙනවා. ජාතික වීරයෝ පිළිබඳව පොත් ලියලා තියෙනවා. ඒව කියවනකොට අපේ හදවත් තුළ ඒ වීර හැකියාවන් වීර ගති ලක්ෂණ මතුවෙනවා. තේර තේරී ගාථාවල අන්තර්ගත මේ කතා වස්තුන් පරිශීලනය කරනකොට අපටත් ඒ තත්ත්වවලට පත්වෙන්න පුළුවන් කියන හැඟීම ඒ තත්ත්වවලට පත්විය යුතුයි කියන වීරය ඇති වෙනවා. එතකොට බලන්න අර තමන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම පිණිස වීරයක් ආරම්භ කළාම ආරම්භ කරපු වීරය වැටෙනකොට නැගිටින්න උපකාරී වන දේශනා තමයි මේ තේර තේරී ගාථාවල අන්තර්ගත වෙන්නේ. කුද්දක නිකායේ. එතකොට මේවා පරිශීලනය කිරීමෙන් අපට ශක්තිමත් වෙන්න පුළුවන්. මොකද මේ වීරවන්තයින්ගේ කතා බුදුහාමුදුරු පෙන්වන්නේ කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා කම්මැලිකාරයෝ අයින් කරන්න. වීර්ය ආරම්භ කළ වීරයෙන් ප්‍රතිඵල ලැබපු උදවියගේ ගමන අනුගමනය කරන්න. මේ තේර තේරී ගාථාවල අන්තර්ගත වෙන්නේ වීරය ආරම්භ කරලා ආරම්භ කරපු වීරය ශක්තිමත් කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් නිර්වාණය සලසාගෙන ශක්තිමත් වෙච්ච රහතන් වහන්සේලා පිළිබඳ විස්තරය. ඒව පරිශීලනය කරනකොට අපිට ශක්තිය. ඒ නිසා අද ආරම්භ කරන මේ ධර්ම දේශනා මාලාව විශේෂයෙන් අපේ සම්බුද්ධ ශාසනය තුල කෙලෙස් ප්‍රහීන කරපු උතුමන් වහන්සේලාගේ ස්වභාවයන් පිළිබඳව ඉගෙන ගැනීම ඔබ දන්න දහම තව ශක්තිමත්ව භාවිතයට ගන්න හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න බලාපොරොත්තු උනේ රාජදත්තත් තේර ගාථාව. මේ පළවෙනි ධර්ම දේශනාව නිසා මං මේ තේර ගාථාවල තෙරුන් වහන්සේලා පිළිබඳව දැන ගැනීම අපට වටින්නේ ඇයි කියන එකට වැඩි තැනක් දීලා කතා කළා.
මොකටද මේ තේර තේරි ගාථා පිළිබඳව දේශනා සිද්ධ වෙන්නේ? ඒ අපට ශක්තියක්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය දැන ගැනීම අපට හයියක්. ඒ නිසා තමයි මේ දේශනා මාලාව සිද්ධ වෙන්නේ. එහි පළවෙනි දේශනාව හැටියට අපි තෝරගන්නේ රාජදත්තත් තේර ගාථා. රාජදත්ත කියලා තෙරුන් වහන්සේ නමක්, මහරහතන් වහන්සේ නමක්, උන්වහන්සේ විසින් උන්වහන්සේ පිළිබඳව දේශනා කරපු ගාථා 5කින් යුක්ත දේශනාවක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. තේර ගාථා පාළියේහි පංචක නිපාතේ තමයි මේ තේර ගාථාව අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ රාජදත්ත කියන මහරහතන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙනකොට සසර දුකින් එතර වෙලා නිවන සලසා ගැනීම සඳහා පෙරම් පිරපු කෙනෙක්. කටයුතු කරපු කෙනෙක්. අපි වගේ. ගෞතම බුද්ධ ශාසනය අපේ අදහස තියෙනවා කෙදිනක හෝ සසර දුකින් එතර වෙලා නිවන් දකින්න. ඉතින් සංසාර ගමන තුල සැරිසරනකොට විවිධ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාල සීමාවල විවිධ පින්කම් කරමින් කුසලයේහි යෙදෙමින් සසර දුකින් එතරව නිවන අපේක්ෂා කරගෙන කටයුතු කළා. එක්තරා අබුද්ධෝත්පාද කාලයකදී මේ රාජදත්ත මහරහතන් වහන්සේ පිළිබඳව නිධාන කතාවයි කියන්නේ. එක්තරා අබුද්ධෝත්පාද කාලයක සිටු පවුලක ඉපදුනා. මේ සිටු තරුණයා දවසක් යම්කිසි කටයුත්තකට වනාන්තරයට ගියපු වෙලාවක එක්තරා ගහක් මුල වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ නමක් දකිනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා හිත ප්‍රසාදයට පත් වුණා. ප්‍රසාදයට පත් වෙලා පින්වත්නි පිරිසිදු අඹරැල්ල ගෙඩියක් මේ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. අබුද්ධෝත්පාද කාලයක පසේ බුදුරජාණන් වහන්සේ නමකටයි මේ පිරිසිදු අඹරැල්ල ගෙඩිය පූජා කළේ. ඒ පූජාවේ ආනිසංසයෙන් මොකද වුනේ? දිව්‍ය භවවලයි මනුස්ස ලෝකේ තමයි උපදින්නේ. දෙව්ලොවයි මනුලොවයි. ඒ තරම් ආනිසංස ලැබුණා. ඒ විදියට දිව්‍ය භවවල මනුස්ස භවවල උත්පත්තිය ලැබමින් ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල සීමාවේදී සවැත් නුවර වෙළඳ පවුලක උපන්නා. දැන් ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාල සීමාව වෙනකන් කතාව පිළිබඳව කෙටියෙන් මතක් කළේ. ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සවැත් නුවර තමයි මේ දරුව උපදින්නේ රාජදත්ත කියලා. වෙසමුණි රජතුමාට කරපු සැලකිලි වලින් ලැබිච්ච දරුවෙක් නිසා රජතුමා විසින් දෙන ලද කියන අදහසින් රාජදත්ත කියන නම වැටුණා. ඉතින් තරුණ වියට පත් වුණාම වෙළඳ පවුලක මෙයා මොකද කරන්නේ? ගැල් 500ක බඩු පුරවගෙන පිරිසත් එක්ක වෙළඳාමේ යනවා රජගහ නුවරට. රාජදත්ත තරුණයා වෙළඳ ව්‍යාපාර කටයුතු වලට ගැල් 500ක් අරගෙන පිටත් වෙලා යනවා රජගහ නුවරට. රජගහ නුවරට ගිහිල්ලා ඒ වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අතරේ මේ රජගහ නුවර බොහොම ප්‍රසිද්ධ රෝමත් ලස්සන ගණිකාවක් ඉඳලා තියෙනවා. මේ ගණිකාව දවසකට කහවණු 1000ක් විතර හොයනවා. රාජදත්ත තරුණයාට මොකද උනේ? මේ ගණිකාව පැටලුණා.
රාජදත්ත තරුණය දිනපතා කහවණු 1000 ගානේ දීලා සල්ලි තිබුණා. කහවණු 1000 ගානේ දීලා මේ රූමත් ගණිකාවත් එක්ක සතුටු වෙනවා. අන්තිමේදී එකට පුරුදු වුණා. හැමදාම කහවණු 1000 දිදී මේ ගණිකාවත් එක්ක සතුටු වෙනවා. අන්තිමේදී මොකද උනේ? තියෙන ධනය නැත්තටම නැති වෙලා ගියා. මේ රාජදත්තලට වෙච්ච දේවල් අද සමාජයේ උදවියටත් ඕන තරම් වෙනවා. කෝටි ගණන් ධනය තිබුණට සමහර උදවිය මේ වගේ උදවියට හසු වුණාම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. රාජදත්ත තරුණයාටත් උනේ ඒකයි. ධනය නැති වෙලා ගියා. ඇයි හැමදාම කහවණු 1000ක් දීලා අර කාන්තාවත් එක්ක සතුටු වෙනවා. හැසිරෙනවා. ඉතින් ධනය නැත්තටම නැති වෙලා කණ්ඩවත් දෙයක් නැති තරමටම වැටුණා. ව්‍යාපාර බිඳ වැටුණා. ඇයි වියදම් කරන්නෙම මේ ගණිකා වෙනුවෙන්නේ? ඔක්කොම විනාශ වෙලා යනකොට ඔන්න දුක මතු වුණා. සල්ලි තියනකම් සැපයිනේ. සල්ලි නැති වෙනකොට දුකයි. සල්ලි තියනකම් හොයන්නේ වෙන දේවල්, සල්ලි නැති වෙනකොට හොයාගෙන ඉන්නේ වෙන දේවල්. ඉතින් රාජදත්ත තරුණයාට ධනය නැති වුණා, දුක මතු වුණා, පීඩනය වැඩි වුණා. අන්න ඒ වෙලාවේ උපාසක පිරිසක් වේළුවනාරාමයට යනවා බුදුහාමුදුරු මුණ ගැහෙන්න. රාජදත්තත් හිතේ දුකෙන් හිටියේ, කම්පනයකින් හිටියේ, පීඩනයකින් හිටියේ. රාජදත්තත් මොකද කළේ? උපාසකයෝ ටිකත් එක්ක වේළුවනාරාමයට ගියා. වේළුවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පිරිසට ධර්මයේ දේශනා කරනකොට පිරිස කෙළවරේ ඉඳගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරනකොට රාජදත්ත කියන තරුණයාට තේරෙන්න පටන් ගත්තා මොන තරම් වටින දහමක්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පැහැදුනා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදුනා. ධර්මයේ පිළිබඳව පැහැදුනා. සංඝයා පිළිබඳව පැහැදුනා. රාජදත්ත තරුණයා තීරණය කරනවා මම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වෙන්න තීරණය කරලා රජගහනුවර වේළුවනාරාමේදී පැවිදි දිවියට පත් වෙනවා රාජදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ ඊට පස්සේ දුතාංග සමාදන් වෙලා සොහොනකට වඩිනවා අසුබය වඩමින් වාසය කරන්න. මේ අතරේ පින්වත්නි තවත් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අර ගණිකාව තවත් වෙළඳ තරුණයෙක් එක්ක හැසිරෙනකොට ඒ වෙළඳ තරුණයත් කහවණු 1000 දිදී මේ ගණිකාවත් එක්ක හැසිරෙනවා. ඒ වෙළඳ තරුණයා ළඟ තිබිලා තියෙනවා බොහොම වටිනා මණිකක්. මේ ගණිකාව මේ මණික දැකලා කල්පනා කරනවා මේ මිනිස්යාව මරලා මම මේ මණික ගන්න ඕන. ගණිකාව තමන් වෙතට එන අන් පුරුෂයෝ එකතු කරගෙන මේ ධනවත් වෙළඳ කුමාරයාව ඝාතනය කරලා මරලා දාලා අර මණික මේ ගණිකාව ගත්තා. අරගත්තට පස්සේ අර මියගිය වෙළඳ තරුණයාගේ පිරිසට මේක ආරංචි වෙලා ඒ ගණිකාව ඉන්න නිවසට රෑ පැනලා මේ ගණිකාව ඝාතනය කරනවා. හැබැයි ශරීරයට කිසිම්දු සීරීමක්වත් කරන්නේ නැතුව තමයි මේ ගණිකාව මරලා දාන්නේ. මරලා ඉවර වෙලා ගෙනිහිල්ලා අර සොහොනට අතහරිනවා. දැන් රාජදත්ත හාමුදුරුවෝ දුතාංග සමාදන් වෙලා අර සොහොනේ භාවනාවට ගන්න පුළුවන් අරමුණක් සොයමින් යනකොට මේ අය මරලා දාලා ගියපු අර ගණිකාවගේ මිනිය දැක්කා. තමනුත් ගිහි කාලේ හැසිරෙච්ච ගණිකාව. ඒ ගණිකාව දැන් මරණයට පත් වෙලා ගෙනල්ලා දාලා ගිහිල්ලා අලුත් මිනිය. සිරුරට සීරීමක්වත් වෙලා නැහැ.
මේ රාජදත්ත හාමුදුරුවෝ අසුභය වඩන්න භාවනාව ප්‍රගුණ කරන්න සොහොනේ ඒ කුණු වෙච්ච දේහයන් බල බලන්නේ භාවනාව ප්‍රගුණ කරන්නේ. ඉතින් මේ කාන්තාවගේ රූපය මට භාවනා ප්‍රගුණ කරන්න හේතු වෙයි කියලා හිතලා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට පින්වත්නි අන් අයට සිදු නොවුණු දෙයක් මේ හාමුදුරුවන්ට සිද්ධ වෙන්න ගත්තා. මොකක්ද සිද්ධ වුණේ? මේ මෘතදේහය දැකලා කාමය වැඩි වෙන්න පටන් ගත්තා. කාමය වැඩෙන්න පටන් ගත්තා. හාමුදුරුවෝ බොහෝම ඉක්මනින් කල්පනා කළා මට මේ මොකක්ද වෙන්නේ? මියගිය මේ ගණිකාවගේ මලකඳ දැකලා දැන් මැරිලා පණුව ගහනවා. මේ මෘතදේහය දිහා දැකලා මට කාමසිතුවිලි පහළ වෙනවා. මෙතන හිටියොත් මගේ කාමය තව තවත් පෝෂණය වෙනවා කියලා එතනින් බැහැරට ගියා. බැහැරට ගිහිල්ලා භාවනාව ප්‍රගුණ කරලා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. ඔක තමයි රාජදත්ත තෙරුන් වහන්සේගේ කතාව. බලන්න පින්වත්නි ඒ කතාව තුළ ගන්න තියෙන දේවල්. ඊට පස්සේ රහත් ඵලයට පත්වෙච්ච රාජදත්ත මහරහතන් වහන්සේ මේ තේර ගාථාව තුළ පැහැදිලි කරන කාරණා තමයි බික්ඛූ සීවතිකං ගන්්වා අද්ද සං ඉත්ති මුජ්ජිතං. සසරේ බිය දකින මම සීවතිකං ගන්්වා සොහොනට ගිහිල්ලා අද්ද සං ඉත්ති මුජ්ජිතං අතහැරලා දැම්ම මරණයට පත්වෙච්ච ස්ත්‍රියකගේ ශරීරයක් දැක්කා. අපවිද්ධං සුසා නස්මින් කජ්ජන්තින් කිමිහි පුටං. යංහි ඒකේ ජිගුච්ඡන්ති මතන් දිස්වාන පාපකං කාම රාගෝපාතුරහු අන්දෝව වසති අහු. කෙනෙකුට දැක්කහම පිළිකුල් හිතෙන මේ මලකඳ දැකලා මට කාමරාගය පහළ වුණා. ඒ මොහොතට අන්ධ ස්වභාවයකට පත් වුණා. බලන්න පින්වත්නි මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල්. මේ සමාජය තුළ ජීවත් වෙන උදවියට මේ වගේ අදහස් මතුවෙන්න පුළුවන්. දැන් ඒ වගේ අදහස් මතුවෙන අය ඉන්න අපේ සමාජයේ ඕන තරම්. මේ තේර ගාථාවෙන් හොඳ උපදේශයක් දෙනවා ඔබට. දැන් අපි හැම කෙනෙම දන්නවනේ සමහරුන්ගේ විකෘති ආසා තියෙනවා. ඒව සමාජ සම්මුතියට එකඟ නැහැ. ඒ එකඟ නැති විකෘති ආසාවල් තියෙන ඔබ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ හේතු කොටගෙන තමන් පීඩා විඳිමින් ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයින් මිදෙන්න අවශ්‍ය කරන මාර්ගය බුදුහාමුදුරු දේශනා කළා. එක එක්කෙනාගේ උවමනාවන්, එක එක්කෙනාගේ ආසාවල්, එක එක්කෙනාගේ කාමයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න මේ රාජදත්ත හාමුදුරුවන්ට අර මලකඳ දැකලා කාමයේ පහළ වුණා. කාමයේ වැඩුණා. තමන්ටම නිග්‍රහ කළා. මගේ හිතේ මේ මොකක්ද මේ වෙන්නේ? ලෝකයා පිළිකුල් කරන මලකඳක් දැකලා මට කාමයේ පහළ වෙන්න තරම් මගේ සිතේ දුර්වලකම් මොකක්ද? බලන්න පින්වත්නි මොකද කළේ? ඔරං ඔදනපා කම්හා තම්හා ඨානං අපක්කමින් සතිමා සම්පජානෝහං ඒකමන්තං උපාවිසින්. බොහෝම වටින කටයුත්තක් මේ රාජදත්ත හාමුදුරු කරනවා. ඒ තමයි ඒ රූපය දැක්ක මලකඳ දැක්ක කාමයේ ඇති වුණ තේරුම් ගත්තා තමන් දැන් අන්ධ වේගෙන යන්නේ. අන්ධානුකරණයට ලක් වේගෙන යන්නේ. රත්තෝ අත්තං නජානාති රත්තෝ ධම්මං නපස්සති බුදුහාඳුරු පෙන්වන්නේ. රතිය වැඩෙනකොට රාගයේ කාමයේ වැඩෙනකොට ඒකේන
අර්ථයක් දන්නේ නැහැ. ධර්මය යාට පේන්නේ නැහැ. එයාට මොකක්වත් හරියට තේරෙන්නේ නැහැ. රාගය වැඩෙන තැන ප්‍රඥාව දුර්වල වෙනවා. ආසාවල් වඩවන තැන ඒ කෙනාගේ මොලේ නැති වෙනවා. ඒකනේ ආසාවල් මූලික කරගෙන සමහර වෙලාවට හිරේ යන්න හරි වැරදි කරනවා. ඒක තමයි ස්වභාවය. මේ වැරද්ද කළොත් මට වෙන්නේ මොන වගේ අලාභයක්ද කියලා එයාට මතක් වෙන්නේ. ඔබටත් එකයි මටත් එකයි. ඒක තමයි ස්වභාවය. රතිය වඩනකොට හොඳ නරක පේන්නේ නැහැ, පව් පින් පේන්නේ නැහැ, දහම මොකද්ද කියලා පේන්නේ නැහැ. අන්ධ වෙනවයි කිව්වේ ඒකයි. මේ හාමුදුරුවෝ බොහොම වටින වැඩක් කළා. ඒ තමයි ඒ කාමයේ පහළ වෙච්ච ගමන් මෙතන රැඳිලා හිටියේ නැහැ. එතනින් බැහැරට ගියා. ඔබට හොඳ පාඩමක් උගන්වනවා මේ තේර ගාථාවෙන්. මොකක්ද ඒ උගන්වන පාඩම? යම් කිසි තැනකට ගියාම ඔබ කරන දේ නිසා, ඔබ දකින දේ නිසා, ඔබට ඇහෙන දේ නිසා ඔබේ හිතේ රාගය, ද්වේෂය, මදය, මෝහය වැඩෙනවා නම් වහාම එතනින් ඉවත් වෙන්න. දැන් මේ හාමුදුරුවෝ අර මලකඳ දිහා බලාගෙන භාවනා කරන්න ආවේ. භාවනා කරන්න ආවට කාමයේ වැඩෙන්න ගත්තා. කාමයේ වැඩෙන බව දැනගත්තා. මේ විදියට යෑමෙන් මම අන්ධ වෙනවා කියලා තේරුම් ගත්තා. වහාම බතක් ඉදෙන්න ඉස්සල්ලා ඒ තරම් බොහොම ඉක්මනින් එතනින් ඉවත් වුණා. ඒ ඉවත් වීම කියන එක හරි වැදගත්. දැන් ඔය නිතර මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට අපි දෙන්න උපදේශයක් තමයි, අපි හිතමු අපි විමසනවා සමහරු ගෙදර ගිහිල්ලා රැට පුදුම විදියට බොනවා. සමහරක් විට මෙයාගේ ගමන් මාර්ගයේ ලොකු දුර්වලතාවයක් තියෙනවා. බස් එකේ ගිහිල්ලා බහින තැනම බාර් එකක් තියෙනවා. බහිනකොටම තැබෑරුම පේනවා. පේනකොටම උවමනාව වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමම ඇදිලා යනවා. ඊට පස්සේ ඉතින් 4 ගාතෙන් තමයි ගෙදර යන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට අපි දෙන උපදේශ තමයි ඒ බස් හෝල්ට් එකෙන් බහින්න නැතුව වෙන බස් හෝල්ට් එකකින් බහැලා ගෙදර යන්න. මග හරින්න ඕන. එතනින් ඉවත් වෙන්න ඕන. ඒ විදියට ගියාම ලොකු හානියකට පත් වෙනවා කියලා තමන් දැනගෙන ඒ මග හරින්න ඕන. රාජදත්ත තෙරුන් වහන්සේ මග හැරියා. එතනින් ඉවත් වුණා. මේ දේහය ළඟ ඉඳගෙන භාවනා කරන්න බෑ, කාමයේ වැඩෙනවා. ඉවත්ව ගිහිල්ලා නැවත වතාවක් තමන්ට අහිමි වෙච්ච සිහිය ඇති කරගත්තා. අහිමි වෙච්ච සිහිය ඇති කරගෙන තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත, මට ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය පහළ වුණා. ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත, ආදීනවේ මට පැහැදිලි වෙන්න පටන් ගත්තා. මේ කාමයේ පිටුපස ලූ බැඳීමේ මොකක්ද තියෙන ශාන්තිය? මේ මල කඳක්. අන්න අසුබේ වැඩෙන්න පටන් ගත්තා. අසුබේට යොමු වෙන්න පටන් ගත්තා. තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුපත්තා කතම් බුද්ධස්ස ශාසනං. මල කඳක් දැකලා කාමයේ පහළ වෙච්ච මම එතනින් මිදිලා අයින් වෙලා ගිහිල්ලා නැවත අසුබය මෙනෙහි කරමින් කටයුතු කරලා මනස ඒ තුලට යොමු කරලා මට කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන් වුණා. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව කතම් බුද්ධස්ස ශාසනං, බුදුහාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනාව සම්පූර්ණ කරපු කෙනෙක් බවට මම පත් වුණා. රාජදත්ත තෙරුන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. බලන්නකො දැන් මේ තේර ගාථාවෙන් ගන්න තියෙන ආදර්ශ කොච්චරද? මොන තරම් වටින ආදර්ශ මේ කතාව තුළ තිබුණද? වෙළඳ ව්‍යාපාර කටයුතු කරන්න කියලා රජගහ නුවරාව ගැල් 500ක් බඩු අරගෙන රෝමත් ගණිකාවකට හවු වුණා.
දිනපතා කහවණු 10000 දීලා යත් එක්ක සතුටු වෙන්න ගත්තා. අන්තිමේදී තියෙන සතම නැති වෙලා ගියා. අපිට මේ සමාජයට පණිවිඩ දෙන්නේ. අපේ සමාජයේ සමහරු ඉන්නෝ ලැබෙන පඩිය සම්පූර්ණයෙන් දුරාචාරයට ඉවරයි. තමන්ට වෙන්න පුළුවන් අනතුරයි මේ කියන්නේ. රාජදත්ත වෙළඳ තරුණයා කල්පනා කළා මංගාව සල්ලි තියෙනවා කහවණු 10000 දෙනකොට මතක් වුණේ නැහැ දෙන ගාන එන්නේ නැහැ කියලා. ඒව දීලා සතුටු වුණා. අන්තිමේදී නැත්තටම නැති වෙලා ගියා කණ්ඩවත් නැති වුණා. පරිස්සම් වෙන්න. දුරාචාරයට යොමු වුණොත් ඔබටත් වෙන්නේ කණ්ඩ නැති මට්ටමට වැටෙන්න වෙනවා. ඉතිරි කරන්න. ආපදාවක් ඇති වෙනකොට තබා ගන්න. ඒ සඳහා තමන් කැපකිරීම කරන්න. සියල්ලම නැති වුණා. නැති වුණු තැනදී වෙච්ච හොඳක් තමයි බණ මතක් වුණා. ඔබටත් එහෙමයි. නැති වෙනකොට බණ මතක් වෙනවා. බණ මතක් වෙලා උපාසකයොත් එක්ක එකතු වෙලා වේළුවනාරාමයට ගියා. බුදුහාමුදුරුවෝ බණ කියනකොට බණ අහලා පැහැදිලා මහණ වුණා. සසරේ බිය දැකලා පැවිදි වුණු රාජදත්ත හාමුදුරුවන්ට පැවිදි වෙලා දුතාංග සමාදන් වෙලා සොහොන ආශ්‍රය කරගෙන අමු සොහොන්නේ තිබුණ ඉස්සර මිනි ගෙනල්ලා දාලා යනවා යන්න. වලලන්නේ පුච්චන්නෙත් නැහැ. මිනි අමුවේ කුණු වෙනෝ පේනවා. මේ රාජදත්ත හාමුදුරු පැවිදි වෙලා හිටියේ. අර ගණිකාව මරණයට පත් වෙලා ඒ ගෙනල්ලා දාපු දේහය ඒ දේහය දෙස බලාගෙන ඉඳලා කාමයේ මතු වුණා. බලන්න මහණ වුණත් කාමයේ මතු වුණා. එතකොට බලන්න ඒ මතුවෙච්ච කාමයේ ඉදිරියේ උන්වහන්සේ අනුගමනය කරපු ක්‍රමවේදය. ඒක දිහා තව බලාගෙන හිටියේ නෑ. ගොඩක් දෙනෙක්ගේ වැරද්ද තමයි කාමයේ වැඩෙන දෙයක් බැලුවහම ඒ වැඩෙන්න තව තවත් ඒක දිහා බලාගෙන ඉන්නවා. කේන්ති ඇති වුණා නම් ඒ ඇති වෙච්ච දේ දිහා තවත් යොමු වෙවි ඉන්නවා. දැන් මොකක් හරි රණ්ඩුවක් වෙනවා නම් එතනින් අයින් වෙලා යන්න ඕන. සමහරු එහෙම නෙවෙයි. එතනම ඉඳගෙන ඒ ද්වේෂය පෝෂණය කර ඉන්න කැමති වෙනවා. කවදාකවත් කරන්න එපා. රාගයේ වැඩෙන විටදී එතනින් ඉවත් වෙන්න. ද්වේෂයේ වැඩෙන විටදී එතනින් ඉවත් වෙන්න. රාජදත්ත තෙරුන් වහන්සේ වගේ. එහෙම ඉවත්ව ගිහිල්ලා සිහිය උපදව ගන්න. අන්ධ වෙන්න එපා. රතියෙන් අන්ධ වෙන්න එපා. ආදරෙන් අන්ධ වෙන්න එපා. රතිය තියෙන අපි හැමෝටම. රාගයේ තියෙන අපි හැමෝටම. කාමයේ තියෙන අපි හැමෝටම. හැබැයි මේවා පාලනය කරගෙන ඉන්න අපි උනන්දු වෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. ඒව පිටුපස ලුහුබැඳීමෙන් අපිට වෙන්න පුළුවන් අවැඩ පිළිබඳව කල්පනා කරන්න. කල්පනා කරලා කටයුතු කළොත් අපිට බේරෙන්න පුළුවන්. හිරේ යන්න වෙන්නේ නැහැ. බලන්න අද පුංචි දරුවෝ දූෂණය කළා කියනවා. වයසක අත්තම්මලා දූෂණය කළා කියනවා. මේ ඔක්කොම වෙන්නේ ඇයි? මනසේ විවිධ ආසාවල් මතුවෙන්න පුළුවන්. ඒව පාලනය කරන්න ඉගෙන ගන්න. බුදු බණ අපට ඒ වගේ සිතුවිලි පාලනය කරන්න උදව් වෙනවා. මට මේක පාලනය කරන්න බෑ කියලා හිතා සමාජ විරෝධී වැඩවල යෙදෙන්න එපා. සමාජ සම්මුතිය පිළිබඳව කල්පනා කරලා එවැනි අදහස් නැති කරගන්න රාජදත්ත තෙරුන් වහන්සේගේ ජීවන කතාව භාවිතාවට ගන්න. උන්වහන්සේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටත් පත් වුණා. එතකොට මේ ආරම්භ කළ තථාගත ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවන
කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා උන්වහන්සේලා පිළිබඳව අපටත් හැදෙන්න අපට අපේ වීර්ය ශක්තිමත් කරගන්න නිවන සලසා ගන්න මොහොත දක්වා ශක්තිමත්ව යන්න උදව් කරන්න උපකාර පිණිස දේශනා කරපු තේර ගාථාවන්ට අදාළ මේ පළමු වන දේශනාවේදී පංචක නිපාතේ සඳහන් රාජදත්ත තේර ගාථාවයි මේ දේශනා කළේ. ඉතින් ජයමග රූප වාහිනිය ඔස්සේ මේ විකාශනය කරන උතුම් ධර්ම දේශනා මාලාවේ අද දවසේ රාජදත්ත තේර ගාථාව ශ්‍රවණය කරලා ඒ තුලින් සමාජයට යම් කිසි පණිවිඩයක් අපි ලබා දුන්නා. එය තරුණ ජීවිතවලට හරි වැදගත්, ළමයින්ට වැදගත්, වැඩිහිටියන්ට වැදගත්. ඔබේ ජීවිතය අපේ කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණු රාජදත්ත මහරහතන් වහන්සේගේ ජීවන කතාවෙන් ඔබේ දිවි ගමන සුවපත් භාවයට පත්වෙන්න, සාර්ථකත්වයට පත්වෙන්න මේ උතුම් කතා ප්‍රවෘත්තිය, උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා. කාටත් මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. ප්‍රාර්ථනානුකූලව ගෞතම බුද්ධ ශාසනයේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ ඒ අතිඋතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.